හොඳයි. අපි කතා කරපු විදියට සර්වජන ඡන්ද බලය හිමිවීම විශේෂ වෙනවා. ඊට අමතරව ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දුර්වලතා පිළිබඳව අපි මෙතනින් එහාට සාකච්ඡා කරමු. එතකොට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය බොහෝ දුරට ක්‍රියාත්මක කරද්දී ප්‍රායෝගිකව ගැටලු බිහිවීමක් දකින්න හම්බ වුණා. ඒ කියන්නේ ලාංකිකයන්ට කාරක සභා 7ක් ඔස්සේ බලතල ලබා දුන්නත් රජයේ තියෙන ඉහළම තනතුරු තුන තවමත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අත පැවතීම. එතකොට රාජ්‍ය ලේකම්, එහෙම නැත්නම් මහ ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම් කියන අංශ තුන තමා රජයේ තියෙන ඉහළම තනතුරු තුන. මේ තනතුරු තුන නැතුව කිසිම දෙයක් සිදු කරන්න බෑ. එහෙමනම් මේ කියන ගැටලුව ලාංකිකයන්ට පැන නගින්න පටන් ගන්නවා. එහෙමනම් ඒ පිළිබඳව නැවත නැවතත් බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලීම් කරනවා. මොකද මේ කොච්චර තනතුරු ලබා දුන්නත් රටක් පාලනය කරන්න මේ තනතුරු තුන, මේ අපි කලින් කතා කරපු තනතුරු තුන වැදගත්. එහෙමනම් ඒ තනතුරු තුනේ බලයත් ලාංකිකයන් වෙත දෙන්න කියන ඉල්ලීම ලාංකිකයන් විසින් බ්‍රිතාන්‍යයන්ට දැනුවත් කිරීම සිදු කරනවා. එතකොට මේ තනතුරු ලබා නොදෙන නිසා ගොඩාක් දුරට තවදුරටත් දේශපාලන පක්ෂ හරහා, දේශපාලන සංවිධාන හරහා උද්ඝෝෂණ ව්‍යාපාර, වැඩ වර්ජන, ඊට අමතරව වෘත්තීය සංගම් ක්‍රියාත්මක කිරීම ඔය කියන කාරණාවන් බොහෝ දුරට ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව. ඊට අමතරව නිදහස් සඳහා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කිරීමක් දකින්න හම්බ වෙනවා. එතකොට ඒකෙන් එකක් තමා ලංකා සම සමාජ පක්ෂය හරහා විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම. ඊට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් එක්තරා අවස්ථාවකදී නොවැම්බර් 11 වෙනි දින මුල් කරගෙන පොපි මල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා ලංකාව තුළ. මොකද පළමු ලෝක යුද්ධයෙන් ආබාධිත වුණ රණවිරුවන් සඳහා, ආබාධිත වෙච්ච රණවිරුවන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන එකතු කර ගැනීමට පොපි මලක් මිලදී ගැනීම සිදු කරා ලංකාවෙත්. එතකොට ලාංකිකයන් විසින් පොපි මලක් මිලදී ගන්නවා. ඒ මුදල සම්පූර්ණයෙන්ම යන්නේ එංගලන්තයේ අර ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය සඳහා. එහෙමනම් මේ පොපි මල් ව්‍යාපාරය හරහා ලංකාවේ මුදල් නිකම්ම විදේශ රාජ්‍යයන් වලට ඇදිලා යන්න පටන් ගන්නවා. එහෙනම් මේ ක්‍රියාවලිය නතර කරන්න පිරිසක් මූලිකත්වයෙන්, එහෙම නැත්නම් ලාංකිකයන්ගේ මූලිකත්වයෙන් සූර්ය මල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එතකොට මේ සූර්ය මල් ව්‍යාපාරයට ආචාර්ය කොල්විනාර්ද සිල්වා, ඊට පස්සේ එන්.එම්. පෙරේරා වගේ උගත් ලාංකිකයන්ගේ මැදිහත් වීමෙන් සිදු වෙන්නේ. එතකොට සූර්ය මල් ව්‍යාපාරය සිදු කරේ ගොඩාක් දුරට සූර්යකාන්ත මලක් විකුණලා ඒ මුදල් වලින් ලාංකික දුප්පත් පවුල් වලට සමාජ සුබ සාධනයේ ඉටු කිරීමක් තමයි සිදු වෙන්නේ. එහෙනම් ඊට අමතරව ලාංකිකයන් විසින් එක්තරා ප්‍රකාශයක් නිකුත් කරා සමාජයට. ඒ තමයි පොපි මලක් මිලදී ගැනීම වහල් භවයේ සංකේතයක් බවට ප්‍රකාශ කරා. ඒකට සූර්ය මල් ව්‍යාපාරය කරපු ලාංකිකයන් විසින් කිව්වා මේ පොපි මලක් පැලඳ ගැනීම, ඊට අමතරව පොපි මලක් මිලදී ගැනීම බ්‍රිතාන්‍යයන්ට වහල් සේවයේ නිරත වෙන පුද්ගලයන් විදියට සැලකීමක් ලෙස. එමනම් වහල් භවයේ සලකුණක් විදියට පොපි මල සංකේතවත් කරා. මේ නිසාම ලාංකිකයන් තුළ අදහස් නිර්මාණය වෙන්න පටන් ගත්තා, ලාංකික හැඟීමක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ ඔස්සේ ලාංකිකයන්ට හැකි වෙනවා නැවත බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කටයුතු කිරීමෙන් ලාංකිකයන්ගෙන් නැවත ප්‍රතිසංස්කරණයක් ලබා ගැනීමට. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු මෙතනින් එහාට. එතකොට ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ තියෙන මේ ගැටලු සහගත තත්ත්වයන් සහ බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රියාකලාපය නිසා සෝල්බරි ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමක් සිදු වෙනවා ලාංකිකයන්ට. එතකොට සෝල්බරි ආණ්ඩු ක්‍රමය ඇතිවීමට හේතු වශයෙන් අපිට දකින්න හම්බෙන්නේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ තියෙන දුර්වලතා, ඊට පස්සේ ලාංකිකයන්ගේ උද්ඝෝෂණ, ඊට අමතරව සෝල්බරි සාමිගේ පැමිණීම කියන සාධක. එතකොට සෝල්බරි සාමි ලංකාවට ආවට පස්සේ තීරණය කරනවා
දැන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලබා දීලා දිගු කාලයක් ගත වෙලා ඉවරයි. එහෙනම් නැවත ප්‍රතිසංස්කරණයක් ලබා දෙන්න අවශ්‍ය කරන කාලය එළඹිලා නිසා යටත් ලේකම් දැනුවත් කිරීමෙන් පසු ආපහු ප්‍රතිසංස්කරණයක් ලබා දෙනවා. ඊට අමතරව සෝල්බරි සාමි විසින් යටත් ලේකම් සහ එංගලන්තය රජු දැනුවත් කරලා ලාංකිකයන්ට නිදහස ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරන්න පටන් ගන්නවා. එhmenan මෙතනින් එහාට 1942 සෝල්බරි ප්‍රතිසංස්කරණය පිළිබඳව අපි සාකච්ඡා කරමු. එතකොට සෝල්බරි ප්‍රතිසංස්කරණය සැකසීම සඳහා දිවයිනට එක්තරා සමාජික පිරිසක් එහෙම නැත්නම් කමිටුවක් පත් කරලා වෙනවා. ඒ කමිටුවේ සමාජිකයන් විදියට සෝල්බරි සාමි, JF රීස් ඊට පස්සේ FJ බාරෝස් යන පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් තමයි ලංකාවට පැමිණෙන්නේ. ඊට පස්සේ අපි බලමු සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ඒක දැන් හැදුවා මේක ක්‍රියාත්මක කරේ 1947 සිට ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ 47 නම් ක්‍රියාත්මක කරන්න අරමුණු කරගන්න ප්‍රතිසංස්කරණ කිහිපය පිළිබඳව සාකච්ඡා කරමු. එකක් තමයි ආණ්ඩුකාරවරයා වෙනුවට අග්‍රාණ්ඩුකාරවරයෙක් පත් කිරීම. එhmenan මෙච්චර කාලයකට ලංකාවේ ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයාගෙන් ආරම්භ වෙන ආණ්ඩුකාර තනතුර වෙනුවට සෝල්බරි ආණ්ඩුක්‍රමයේදී හඳුන්වා දෙනවා අග්‍රාණ්ඩුකාර කියන ධූරය ප්‍රධානියා වශයෙන්. ඊට පස්සේ එංගලන්තයේ කිරීටය නියෝජනය කරපු ඔහු නාමමාත්‍රික විධායක තනතුරක් තමයි ඔහුට හිමි වෙන්නේ. ඒ කියන්නේ අග්‍රාණ්ඩුකාරවරයා කියලා කියන්නේ නාමමාත්‍රික විධායකයි. විධායක කියලා කියන්නේ ඉහළ ශ්‍රේණියේ පුද්ගලෙක්. හැබැයි ඒ තනතුර නාමමාත්‍රිකයි. එයාට ලොකු බලයක් දුන්නේ නැහැ අග්‍රාණ්ඩුකාරවරයාට. නමට තමා හිටියේ. එයා හිටියේ එංගලන්තයේ රජය නැත්නම් එංගලන්තයේ ඔටුන්න නියෝජනය කිරීම සඳහා තමා පත් කරලා හිටියේ. ඊට පස්සේ තව ලක්ෂණයක් තමයි අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක්. අගමැති ප්‍රධානව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම. අපි ඩොනමෝරකේදී දැක්කා කාරක සභා ක්‍රමය. එහෙනම් කාරක සභා ක්‍රමයේ වෙනුවට සෝල්බරි ක්‍රමයේදී හඳුන්වා දෙනවා අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් ලංකාවේ පරිපාලන කටයුතු මෙහෙවන්න. ඊට අමතරව පාර්ලිමේන්තුව හඳුන්වා දීමක් සිද්ධ කරනවා. එහෙනම් අර ඩොනමෝරකේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව කියපු වචනය වෙනුවට සෝල්බරියකේදී යොදා ගන්නවා පාර්ලිමේන්තුව කියන වචනය. නම් පාර්ලිමේන්තුව කියන ඒකකය හඳුන්වා දීමක් සිදු වෙනවා. ඊට පස්සේ සුළු ජාතීන්ට රැකවරණයක් ලැබෙනවා සෝල්බරි කොමිසම හරහා. ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසම සහ අධිකරණ සේවා කොමිසම කියලා කොමිෂන් සභා දෙකක් පිහිටුවීමක් ප්‍රධාන ලක්ෂණ වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙන් පළවෙනි කොටස විදිහට අපි බලමු. පළවෙනි ප්‍රධාන ලක්ෂණය විදිහට අග්‍රාණ්ඩුකාර ධූරය. අග්‍රාණ්ඩුකාර ධූරය ගත්තාම ගොඩාක් වෙලාවට මම මුලින්ම සඳහන් කරා මේක එම තනතුර නාම මාත්‍රික විධායකයි. එහෙනම් නමට තමයි ඉන්නේ. එයාට බලයක් නැහැ. ඒ ඉන්නේ ප්‍රධානයේ කිරීටේ නියෝජනය කිරීම සඳහා. එතකොට අග්‍රාණ්ඩුකාරවරයාට තිබුණ බලතල සහ කාර්යයන් ගත්තාම එකක් තමයි අගමැති හා ඇමතිවරුන් පත් කිරීම. එහෙමනම් මේ අග්‍රාණ්ඩුකාරවරයාට තිබුණ බලයක් තමයි අගමැති සහ ඇමතිවරු. ලංකාවේ අගමැති නම් කරන්නේ අග්‍රාණ්ඩුකාර විසින්. ඊට අමතරව එක් අමාත්‍යාංශවල ඇමතිලා නැත්නම් අමාත්‍යවරු තෝරන්නේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුදැනුම යටතේ. ඊට පස්සේ අග්‍රවිනිශ්චකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවරුන් තෝරන්නේ අග්‍රාණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම මත. අග්‍රවිනිශ්චකාරවරයා කියන්නේ ලංකාවේ තියෙන ඉහළම අධිකරණයේ ප්‍රධානියා. එහෙනම් අග්‍රවිනිශ්චකාර ප්‍රධානම විනිසුරුවරුන් සහ අනෙකුත් විනිසුරුවරුන් තෝරන්නේ අග්‍රාණ්ඩුකාර හරහා. ඊටත් අමතරව අගමැතිගේ උපදෙස් මත
පාර්ලිමේන්තුව කැඳවන්න අයිතිය තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව කල් තැබීමට අවසරය තියෙනවා සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අග්‍රාණ්ඩුකාරවරයාට බලය ලබා දීලා තිබුණා. ඊටත් අමතරව රාජාසන කතාව ඉදිරිපත් කිරීම අග්‍රාණ්ඩුකාරවරයා විසින් තමයි සිදු කරන ලදී. රාජාසන කතාව යනු පාර්ලිමේන්තුවක් කියන්නේ මැතිවරණයක් තියලා මැති ඇමතිවරු තෝරාපත් කරගෙන ඊට පස්සේ පළවෙනියට රැස් වෙන පාර්ලිමේන්තුවේ මුල් කතාව එතකොට රජු විසින් බ්‍රිතාන්‍ය රජු විසින් ඉදිරිපත් කරන කතාව වෙනුවට මේ රජු නියෝජනය කරන අග්‍රාණ්ඩුකාරවරයා තමයි රාජාසන කතාව ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව සමාජ කටයුතු වලට සහභාගී වීම කියන කාරණාවන් එහෙම නැත්නම් බලතල සහකාරයන් අග්‍රාණ්ඩුකාර සතු වුණා. ඊට අමතරව අපි බලමු අගමැති සහ ප්‍රධාන කැබිනට් මණ්ඩලය. එතකොට මේ සෝල්බරි ප්‍රතිසංස්කරණයේ 1947 ක්‍රියාත්මක කරන මේ ප්‍රතිසංස්කරණයේ සැකැස්ම පොඩ්ඩක් අපි කතා කරමු. එතකොට මේකේ සමාජික සංඛ්‍යාව 131යි. 131 දෙනෙකුගෙන් යොත් ව්‍යවස්ථාදායක සභාවක් තමයි සකස් කරේ. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවට අපි කිව්වා පාර්ලිමේන්තුව කියලා. එහෙමනම් මේ 131 දෙනා කොහොමද බෙදාගත්තේ කියලා අපි බලමු. ඒකෙදි අර ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේදී හඳුන්වා දුන් පළාත්බද නියෝජන ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සර් සමාජිකයන් 131ක්ද 101ක්ද සර්? පුතේ 131ක්. සමාජිකයන් 131යි. ඒකෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එහෙම නැත්නම් මහජන ඡන්දයෙන් තෝරාගත්ත පිරිස තමයි 101ක් විදිහට ඉන්නේ. මේ පැත්තට හරි සර්. එකයි සමාජිකයන් 101යි. අනිත් පැත්ත තමයි උත්තර මන්ත්‍රී මණ්ඩලය. එහෙම නැත්නම් අපි කියනවා සෙනෙට් සභාව කියලා. එයාලට අපි කියනවා 30ක් එතන ඉන්නවා. ඒකට මේ ඔක්කොම එකතුව තමයි 131ක් වෙන්නේ. නේද? නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් 101ක් සමාජිකයන් යොදා ගන්න. ඒක තමයි කියන්නේ. එතකොට අර පළාත්බද නියෝජන ක්‍රමයේ ඔස්සේ 101 දෙනෙක් තෝරා ගන්නවා. ඒකෙනුත් ඡන්දයෙන් තෝරගන්නේ 95 දෙනයි. ඡන්දයෙන් 95 දෙනෙක් තෝරා ගන්නවා. එතකොට ඡන්දයෙන් තේරීපත් නොවු ජන කොටස් වෙනුවට ජන කොටස් සඳහා නාමකරණයෙන් දාගත්තා 6 දෙනෙක්. එතකොට මේ කියන ආකාරයට 101 දෙනා නිර්මාණය කරගත්තා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විදිහට. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. එතකොට මේක තෝරගන්නේ නම් පළාත්බද නියෝජන ක්‍රමය ඔස්සේ අපි අර මුලින් සඳහන් කරපු ඩොනමෝර් ක්‍රමය ආකාරයටම. ඊට අමතරව අපිට දකින්න හම්බ වෙනවා මේ පැත්තේ 30 දෙනෙක් ඉන්නවා. මම කිව්වා 30 දෙනෙක් යොදා ගන්නවා කියලා. මේ 30 දෙනාට කියනවා අපි උත්තර මන්ත්‍රී මණ්ඩලය කියලා. උත්තර මන්ත්‍රී මණ්ඩලය. එහෙම නැත්නම් අපි තව නමකින් හඳුන්වනවා මෙයාලව සෙනෙට් සභාව කියලා. සෙනෙට් සභාව කියලා. එහෙමනම් මේ 30 දෙනා ගොඩාක් දුරට තෝරගන්නේ ආකාර දෙකකින්. එකක් තමයි මේ සෙනෙට් සමාජිකයන් තෝරගන්නේ 15 අංශ දෙකකින්. එක් 15 දෙනෙක් තෝරගන්නවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන්. ඒකට ගැටලුවක් තියෙනවා. මෙතන 101 දෙනාගෙන්මද 15ක් මේ පැත්තට නැත්තම් සෙනෙට් සභාවට යොදා ගන්න කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. මෙතන අර ඡන්දයට ඉදිරිපත් වෙලා ඡන්දයෙන් තේරීපත් නොවූ උගත් පිරිසක් සමහරට ඉන්න පුළුවන්. ඒ කියන්නේ රටට වැඩක් කරන්න පුළුවන් සමාජික පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි ඡන්දෙන් තේරීපත් වෙච්ච නැති පිරිසක්. එතන 101 එහෙම පිටින් ඉන්නවා. ඊටත් අමතරව තව පිරිසක් තව 15 දෙනෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් යොදා ගන්නවා උත්තර මන්ත්‍රී මණ්ඩලයට. එතකොට ගොඩාක් දුරට
දකින්න හම් වෙන ලක්ෂණයක් තමයි පුතේ මේ නියෝජිත മന്ത്രി මණ්ඩලයේ හිමි කරගත් දේශපාලන පක්ෂ විසින් හිමි කරගත් ආසන සංඛ්‍යාව මත අනුපාතයක් විදිහට තමයි මේ 15 දෙනා ලබා දෙන්නේ. ඒ කියන්නේ අපි පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ගත්තොත් 47 මැතිවරණ ප්‍රතිඵලය ගත්තොත් එක්සත් ජාතික පක්ෂය ආසන 42යි, ලංකා සම සමාජ පක්ෂය ආසන 10යි, ද්‍රවිඩ සංගමයේ ආසන 7යි, ලංකා ඉන්දියානු සංගමයේ ආසන 6යි, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය ආසන 5යි, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන 3යි, කම්කරු පක්ෂය ආසන 1යි, ස්වාධීනව තරඟ කළ අපේක්ෂකයන් ඉන්නවා 21 දෙනෙක්. ඒ සියල්ලම තමයි 95 දෙනා විදිහට සලකන්නේ. එතකොට ඒ කියපු මම ඔය සඳහන් කරපු එක් පක්ෂය විසින් ලබාගත් සමාජික සංඛ්‍යාව නැත්නම් අපේක්ෂක සංඛ්‍යාව මත තමයි මේ 15 දෙනා තීරණය වෙන්නේ. එහෙමනම් එක් පක්ෂය විසින් ලබාගත් අනුපාතයන්ට අනුව මේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට 15 දෙනෙක් දාගන්න පුළුවන් වුණා. ඊට අමතරව ඉතිරි 15 දෙනා අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් නම් කරන 15 දෙනෙක්. එතකොට මෙතන 15 දෙනෙක් තෝරගන්නේ අග්‍රාණ්ඩුකාරවරයා නාමකරණය. එහෙමනම් මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියන අංශ දෙක ක්‍රියාත්මක වෙන නිසා අපි මේකට කියනවා මොකක් කියලාද කියන්නේ? ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුවක් කියලා. එහෙනම් මණ්ඩල දෙකකින් සැදුම්ලත් පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා. එතකොට මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්නම් සෙනෙට් සභාවේ දූර කාලය වසර 6යි. ඒකේ ඉන්න පුළුවන් වසර 6යි. ඊටත් අමතරව වසර දෙකට 10 දෙනා බැගින් ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. මේ මෙතනින් අපි අර තෝරගත්ත 15 දෙනාගෙන් අපි ගමුකෝ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 15 දෙනා. ඒ 15 දෙනාගෙන් 5 දෙනෙක් වසර දෙකකින් ඉවත් කරනවා. ඊට අමතරව අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරපු 15 දෙනාගෙන් 5 දෙනෙක් වසර දෙකකින් ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට 10 දෙනෙක් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඒ 10 දෙනා වෙනුවට අලුතින් 10 දෙනෙක් නැවත පත් කර ගැනීමක් සිදු කරනවා සෙනෙට් සභාව සඳහා. එතකොට මේ 30 දෙනා නැවත අලුත් වෙවි අවුරුදු 6 ඉන්නවා අවුරුදු දෙකෙන් දෙකට. මේකට අපි කියනවා යාව ජීව සමාජිකත්වයක් නැත්නම් යාව ජීව සභාවක් තමයි මේ හරහා ක්‍රියාත්මක වෙන්නේ. මොකද එතන නිලධාරීන් පිරිස අලුත් වෙනවා. පරණ කට්ටිය නැහැ. අවුරුදු දෙකෙන් දෙකට අලුත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආකාරයට සෝල්බරි ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරනවා. එතකොට කැබිනට් මණ්ඩලය ගත්තාම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට අගමැති තෝරාපත් කර ගැනීමක් සිද්ධ වුණා. එතකොට අගමැති තෝරන්නේ පුතේ වැඩියෙන්ම ආසන සංඛ්‍යාවක් හිමි දේශපාලන පක්ෂයෙන්. එහෙමනම් 47 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආසන 42ක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂයට තමයි අයිතිය වැඩියෙන්ම තිබුණේ. එහෙම නැත්නම් 3/2 බලය හිමි වෙලා තිබුණේ බහුතර බලය. එහෙමනම් එයාලගේ ප්‍රධාන කැමැත්ත මත එයාලගේ බහුතර කැමැත්ත මත අග්‍රාමාත්‍යවරයෙක් තෝරාපත් කරගත්තා. එතකොට මේ අග්‍රාමාත්‍යවරයා විදියට පත් කරගන්නේ ඩී.එස්. සේනානායක මහතාව. ඩී.එස්. සේනානායක මහතා තමයි එක්සත් ජාතික පක්ෂය අගමැති විදියට බහුතර කැමැත්ත මත සෝල්බරි ප්‍රතිසංස්කරණයට පත් කරගන්නේ ක්‍රියාත්මක කරගෙන නැද්දි. ඊට අමතරව මේ අගමැති සහ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සෙසු අමාත්‍යවරුන් තේරීපත් කර ගැනීමක් සිදු වුණා. ඒ හරහා ඒ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට අපි කියනවා කැබිනට් මණ්ඩලය කියලා. එහෙනම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අගමැති තෝරන්නේ බහුතර කැමැත්තෙන්. ඊට අමතරව අනෙකුත් අමාත්‍යවරු තෝරලා තියෙන්නේ අගමැති සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන්. එතකොට
මේ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධාන තවත් ලක්ෂණයක් තමයි තියෙන අමාත්‍යංශය කියන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙන අමාත්‍යංශ වලින් ආරක්ෂක අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අනිවාර්යෙන්ම උත්තර මන්ත්‍රී මණ්ඩලයට හිමිවීම. එහෙනම් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මං කිව්වා යාවජීව සමාජිකයන් ඉන්නේ. තෝරාපත් කරගත්ත පිරිසක් ඉන්නේ. එහෙනම් ඒ පැත්තට තමයි දෙන්නේ සෙනෙට් සභාවට තමයි ආරක්ෂක අමාත්‍යාංශය සහ තවත් අමාත්‍යාංශයක් අනිවාර්යෙන් ලබා දීම සිදු වුණා. ඉතින් මේ කියන ආකාරයට ලංකාවේ දීමාණ්ඩලික පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. ඊට අමතරව උත්තර මන්ත්‍රී මණ්ඩලය ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි බලමු බලතල සහ කාර්යයන්. ඒතර බලතල ගත්තාම මුදල් කෙටුම්පතක් උත්තර මන්ත්‍රී මණ්ඩලයට පුළුවන් මුදල් කෙටුම්පතක් මාස 6ක් පමා කරන්න. මාස 6ක් යනකම් අත්හිටවල තියන්න හැකියාව නැත්නම් බලතල තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය කෙටුම්පතක් වසරක් පමා කිරීමේ බලය ලබා දී තිබුණා උත්තර මන්ත්‍රී මණ්ඩලය සතුව. ඊටත් අමතරව සුළු ජාතීන්ගේ රැකවරණය කියලා අපි ප්‍රධාන අංශයක් ගැන කතා කරා. ඒකට සුළු ජාතීන් එහෙම නැත්නම් මෙතන අර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් තේරීපත් නොවන සමාජිකයන් සඳහා සුළු ජාතිකයන් සඳහා කොහොමද මේ ප්‍රතිසංස්කරණයේදී සමාජිකත්වයක් ලබා දුන්නේ කියන කාරණාව අපි කතා කරමු. එතකොට සෙනෙට් සභාවට 15 දෙනෙක් ගත්තා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන්. එනම් ඒකෙදි දාගන්න පුළුවන් සුළු ජාතීන්. ඊට අමතරව අග්‍රාණ්ඩුකාරවරයා නම් කරලා සෙනෙට් සභාවට 15 දෙනෙක් තෝරාපත් කරගත්තා. එතනදිත් සුළු ජාතීන් යොදා ගැනීමක් සිදු කරන්න පුළුවන් පුතේ. ඊටත් අමතරව මේ ඡන්දයෙන් පත් කරගත් 95 දෙනාට අමතරව තවත් 6 දෙනෙක් නාමකරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යොදා ගන්න. එහෙමනම් ඔය කියන අවස්ථා තුනේදීම සුළු ජාතීන්ගේ රැකවරණය ආරක්ෂා කරන්න සෝල්බරි කොමිසම උත්සාහ ගත්තා. ඉතින් මේ කියන ආකාරයට අපි බලමු රාජ්‍ය සේවය සහ අධිකරණ සේවය කොහොමද පවත්වාගෙන ගියේ කියලා. ඊට අපි කතා කරා මුලින්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවක් පිහිටුවා ගැනීම මේකේ විශේෂ ලක්ෂණයක් විදිහට. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් හරහා පුළුවන් වුණා රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම, උසස් කිරීම, ඊට පස්සේ සේවයෙන් ඉවත් කිරීම ආදී දේවල් පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා. එමනම් රජයේ නිලධාරීන් පත් කරගන්නේ එම කොමිසම හරහා. එතකොට රාජ්‍ය සේවකයන්ගේ උසස් වීම ලබා දෙන්නේ එම කොමිසම හරහා. එනම් මේ කොමිසම ඊටාම වැදගත් වුණා පරිපාලන කටයුතු ක්‍රියාත්මක කරගෙන යද්දී. ඊට අමතරව මංකෝ අධිකරණ සේවා කොමිෂන් සභාවකුත් පත් කරගත්තා. එතකොට අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා අග්‍රවිනිශ්චයකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සභාවක් පිහිටවාගෙන තිබුණේ. එතකොට අග්‍රවිනිශ්චයකාරවරයා තමයි ඒකේ ප්‍රධානියා. එතකොට අධිකරණ අංශයේ සියලුම විනිසුරුකරුවන්, ඊට අමතරව විනිසුරුකරුවන්ගේ ගැටලු, ඊට පස්සේ ඉහළ නඩු තීන්දුව ආදිය දිවයිනේ, ඊට අමතරව මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මේ කියන සෑම කටයුත්තක්ම පරිපාලනය කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා. ඔය කියන ප්‍රධාන ලක්ෂණ ටික සෝල්බරි ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන ලක්ෂණ විදිහට අපිට වැදගත් වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට මේ කොටස් දෙක මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් ඩොනමෝර් ප්‍රතිසංස්කරණය සහ සෝල්බරි ප්‍රතිසංස්කරණය කියන කොටස් දෙකම සම්පූර්ණ උත්තරයක් ලියන්න ඔයාලට A level වලට ඇවිල්ලා නැහැ මෙතෙක් කාලෙකට. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට එන්නේ ලකුණු 8ක උත්තරයක් ලියන්න. අර අන්තිම ප්‍රශ්න පස්වෙනි ප්‍රශ්නයට පස්වෙනි ප්‍රශ්නේ නෙමෙයි 9 වෙනි ප්‍රශ්නයට C කොටසේ ලංකා ඉතිහාසයේ C කොටසේ 9 වෙනි ප්‍රශ්නයට එනවා කොටස් දෙකක් දීලා ඒ පිළිබඳව හඳුන්වන්න. එහෙම නැත්නම් කොටස් 4ක් දීලා ඒකෙන් දෙකක් පිළිබඳව විස්තරයක් ලියන්න. එහෙමනම් ආන්ගේ කියන ලකුණු 8 ප්‍රශ්නයක් සඳහා තමයි මේ ප්‍රතිසංස්කරණ ඔයාලට ලැබෙන්නේ. ඒ නිසා
ප්‍රධාන ලක්ෂණ ටික පාඩම් කරගත්තොත් උත්තරේ සාර්ථකව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා.